නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසුරය උතුම් සදහම් සාකච්ඡා පිණිස ඔබ හැමදෙනාම වෙනුවෙන් අපේ කාලය වෙන් කරගෙන ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගමනක් බිමනක් යන අතර වාරයේදී හරි නැත්නම් ගමන් බිමන් නිම කරලා හවසට නිවසට යන මොහොතේදී හරි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලාව වැඩ සිටිනවා දුටු විට උනත් අපිට මේ වැඩ වාසය කරන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ගුණධර්ම වලින් සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා නේද කියන සිත බොහෝ අවස්ථාවල ඔබ අප හැමදෙනාගේම හිතේ ඇති වෙනවා. ඉතින් ඒ අපට මොනතරම් උදාාර සැනසෙල්ලක් අත්සිල්ලක් ඇති කරන සිතුවිල්ලක් බවට පත් වෙනවාද. ඉතින් මේ පිණිස අද දවසෙත් අපිට පුණ්‍ය අවකාශය දෙනවා. සම්බුදු සිතක අසරිය සදහම් සාකච්ඡාවට අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩමවා වදාළ අපට අනුකම්පාවෙන්ම අපි හැමදෙනාම අපට අනුකම්පාවෙන් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිතක අසරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයත් අපි සිහිපත් කරගන්නම්. සියලු දෙනාගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ සියලු පින් උපකාර වේවා කියන අදහසින් අංක 205 වැහිගල්දෙණිය අතුල්ගම තලාතුවය මහනුවර යන ලිපිනේ පදිංචි WMS සනත් වික්‍රමසිංහ මහත්මයා සෞම්‍යා ආයිරාංගනී පින්වන්ත බිරිඳ සසී වික්‍රමසිංහ පුතුණුවන් සහ සචිනි වික්‍රමසිංහ පින්වන්ත දියණිය වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් සම්බුදු සිතක අසරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීමට අපේ පින්වත් ස්වාමින් වහන්සේට අදහස් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයන්, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිතක අසරිය සදහම් වැඩසටහනේ බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂී ඥානයක් වන සත්තාන නානාදිමුත්තිකතං යථා භූතං පජානාති. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සත්වයන්ගේ තියෙන නානා ස්වභාවයන් ශාස්ත්‍රඥ වහන්සේට වහා වැටහෙන ස්වභාවය තියෙනවා. එහෙමයි. මේක සත්‍යයේ ස්වභාවයක් කියලා. එහෙමයි. අපිට නම් එහෙම පුද්ගලයන්ගේ නානා ස්වභාවයන් ඉදිරියේ අපි මොකද වෙන්නේ? සාමාන්‍ය ටග්ගල ගැටෙනවනේ. එහෙමයි. එක්ක ගැටෙනවා එක්ක වෙලඳ ගන්නවා. අපි දන්නේම නැහැ ස්වාමීනි. අපි හැමෝම සමාන කරන්නත් උත්සාහ කරනවා. ඕනේ. එහෙමයි ස්වාමීනි. අම්මෝ සමාන කිරීම සම්බන්ධව නම් මේ මට මේ ළඟ දේශනාවක් වුණා මෙගසාලා සූත්‍රේ. එහෙමයි. ඔය පොදුම විදිහට විස්තර කරන සමාන කරන්න යන්න එපා කියන ආනන්ද. එහෙමයි. එහෙම කර තථාගතයන් වහන්සේ විතරයි කියන ප්‍රමාණ කරන්න යනවා. එහෙමයි. තථාගතයන් වහන්සේ විතරයි කියන පුළුවන් ඒක. ස්වාමීනි මේ විෂයන් භාග්‍යවතුන් වහන්සේගේම භාග්‍යතුන් වහන්සේට විතරක් අදාළ වෙයි. එහෙමයි ස්වාමීනි. මේක පුදුම දෙයක් ඒක නේද? එහෙයි. මේ මහා දැන් ඒකනේ මම මේ කල්පනා කළේ සත්තුන්ට උනත් හොඳ සමහර සත්තු ඉන්නෝනේ හොඳ කල්පනාවෙන් කටයුතු කරන සත්තු දැකලා නැද්ද? එහෙමයි ස්වාමීනි. තිරිසන් ලෝකෙට ගියත් අර ගුණය අනුග්‍රහ කරන ওই සතර රැකිලා ඉන්නේ. බොහොම කල්පනාවෙන් හැසිරෙන විදිය, කටයුතු කරන විදිය, පසුබහින විදිය, ඉදිරියට එන විදිය සමහර සත්තුන්ගේ එක තියෙනවා. එහෙමයි. හොඳට ඒ වගේ
කල්පනාව තියෙන අස්වැයන්ට කියන්නේ ආජානීය නම කියලා වැටෙනවනේ ආජානීය කියලා. ඒතර පුරුෂයොත් පුද්ගලයොත් එහෙමයි ගත්තට පස්සේ. ඒ වගේ හොඳ සිහිය තියෙන අය ඉන්නවා, ප්‍රඥාව තියෙන අය ඉන්නවා, සමාධිමත් බව තියෙන අය ඉන්නවා, ශ්‍රද්ධාවටපත් වෙන අය ඉන්නවා. එහෙමයි. හරි වීරියවන්ත චරිත ඉන්නවා. ඒ විවිධ ඒ වගේම ඉතින් සසරි පුරුදු වෙච්ච පුරුදුත් එක සමහර කට්ටිය උපතින්ම කාමයට ඇලී ගැලී ඒවටම ඇබ්බැහි වෙච්ච චරිත ඉන්නවා. එහෙමයි. සමහර චරිත බීමටම ඇබ්බැහි වෙච්ච චරිත ඉන්නවා. ආයි නැගිටින්නේ බීගෙන බුදිය ගන්න බීගෙන දවස ගත කරන්නේ බීගෙන. දැකලා නැද්ද ඒ වගේ චරිත? එහෙමයි සර්. මහා අමුතු චරිත. ශාස්ත්‍රුණාය තමයි ඉතින් මේ මහා චරිත ගොඩ වෙන් කර දකින්න පුළුවන් එකම ඉතින් මේ හිරු සහිත සඳු සහිත ලෝකයේ ඉන්න එකම මහෝත්තමය. එහෙමයි සර්. හරිම ආශ්චර්යයි. එවන් උත්තමේ තමයි ඉතින් අපි ශාස්ත්‍රුන් වහන්සේ කරගන්න ඕන. ලේසි නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් හරියට හඳුනගෙන තේරුම් අරගෙන අපේ ජීවිතේ සම්පූර්ණම ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්න පුළුවන් නම් අපිට. එහෙමයි ස්වාමීනි. බාහිර එකිනෙක කෙනාගේ මතවාද ප්‍රලාප අදහස් මේ හැම දෙයක්ම ඉතින් පැත්තකින් තියන්න. එයාට ටික දක්ෂතාවය ඇති වෙන්න ඕන. එහෙමයි. ඇත්තට ශ්‍රද්ධාවෙන් ඉතින් අන්නේ දක්ෂතාවය කෙනෙක්ගේ හිතට උපද්දලා දෙන. ශ්‍රද්ධාව තමයි ඒක කරන්නේ ඉතින්. තමන්ගේ කුල දැන් බලන්න කුලවත්කම් අතහරිනෝ ශ්‍රද්ධාව විසින් බලවත්කම් අතහරිනෝ ශ්‍රද්ධාව විසින් එහෙමයි සර්. ධනවත්කම් අතහරිනෝ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ එහෙමයි. මේ තමන්ගේ වගතුග තමන්ගේ හැකියාවල් මේ ඔක්කොම අතහරින්නේ කුමක් විසින්ද? ශ්‍රද්ධාව විසින්. අන්තිමට ඒක නා ඒ දේවල් වලින් ධනයෙන් වේවා බලයෙන් වේවා ඒතර මේ ජීවිතේ ධර්මානුකූලව මේ දේවල් පවත්වාගෙන තමන්ටත් අනුන්ටත් යම් යහපතක් කරන්න පුළුවන් නම් ඒකට මේ දේවල් පිළිහිටා කරන මොකද මේ දේවල් වලින් මත් වෙන්නේ ශ්‍රද්ධාව විසින්. මොකද මේ දේවල් වලින් කිසි පිටුපහලක් නැහැ කියලා දන්නව සුගතියට යන. එහෙමයි ස්වාමීනි. ඒකට ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි. අද දවසේ ලස්සන සුන්දර දේශනාවක් විවර වෙනවා පින්වත්නි. හරි සුන්දරයි. පුත්ත සූත්‍රය. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහන්නේ පුත්‍රයෝ 3 දෙනෙක් දකින්න ලැබෙනවා මේ ලෝකේ. පුතු වර්ග 3 දෙනෙක්. බලන්න දැන් ඔබ මොන වගේ පුතෙක්ද කියලා. එහෙමයි. ඔව්. කවුද? අතිජාත, අනුජාත, අවජාත. දැන් අපි වැඩිපුර ලෝකේ විවහාර කරන වචනයක් තියෙනවා උතන මොකද්ද? අවජාත. අවජාතක කියලා මිනිස්සු බයිනේ සමහර ළමයින්ට. එහෙමයි ස්වාමීනි. ඒතර සාමාන්‍යයෙන් අවජාතක කියලා අද කියන්නේ මේ සමහරලාට හරියට තාත්තෙක් නැතුව ඉපදිච්ච ළමයට කියනවා අවජාතකයා කියලා. තේරුණා නේද? කිසි කල් ක්‍රියාවක් නැත්නම් ඒ කාටත් පාවිච්චි කරනවා අවජාතකයා කියලා නිකන්. නමුත් සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ මනාකොටම දන්න ඔය අවජාතක කියන වචනේ නියම විදියට පිළිය යුතු කෙනා කවුද කියලා. එහෙමයි ස්වාමීනි. ඒක බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ. තාත්තෙක් නැති වුණු පමණින් අවජාතකෙක් වෙන්නේ නැහැ. අම්මෙක් නැති වුණු පමණින් අවජාතකෙක් වෙන්නේ නැහැ. එහෙමයි. පොඩි දේවල් නිසා අවජාතකෙක් මේ මෝඩ ලෝකයාට විවිධ දේවල් කියන්න පුළුවන්. මේ මෝඩ ලෝකයා කියන විවහාරයට අපි ගොදුරු වෙනවා නම් අපි කොතනද ඉන්නේ කියලා අපි දැනගන්න ඕන. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි. එහෙමනේ මේ මෝඩ වෙච්ච අඥාන ලෝකයාම නිඳා කරද්දී නෙමෙයි අපි සැලෙන්න ඕන. නොනැති ගුණවත් කෙනෙක් අපට නිඳා කරනවා නම් ඊතර නම් අපි සැලිය යුතු කාරණාවක්. එහෙමයි ස්වාමීනි. ඇයි? ඔහු නුවණ තියෙන කෙනෙක්. ඔහු ප්‍රඥාව තියෙන කෙනෙක්. ඔහු අපිට සැබවින්ම මේ අපිට මේ ඒ වගේ නින්දාවක් කරන්නේ සැබවින්ම අපේ යම් අඩුපාඩුවක් තියෙන නිසාමයි. නුවණ මද අඥාන ලෝකයා මේ ලෝකයාට චෝදනා කරන්නේ එහෙම දේවල් වලින් නෙමෙයි.
නුවණ මද මම මේ කියන අඥාන ලෝකයා. ඒව විවිධ විදියට අඥාන ලෝකයාට තේරෙන විදියට හිතෙන විදියට තමන්ගේ අකුසල මූලයේ රැඳි කරන චෝදනා තමයි තියෙන්නේ. එහෙමයි. නුවණ තියෙන සත්පුරුෂ ලෝකයා යම් නින්දාවක් කරනවා නම් පරිභවයක් කරනවා නම් ඒකයම් අපේ තියෙන යම් දේක තියෙන සැබෑම අඩුපාඩුවක් දැකලා කරන චෝදනාවක්. එහෙනම් ඒක සත්පුරුෂයාගේ නින්දාවයි නුවණ මද බාලයන්ගේ නින්දාවයි වෙනසක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා නින්දා ලැබුණු පමණින් කඩා වැටෙන්න Tamanට ඇත්තටම පින්වත් යොමුනා නැහැ. Taman දිහා Taman හරියට බලන්න ඕන. Tamanට මේ කරපු චෝදනාව ධාර්මිකද අධාර්මිකද? සත්‍යයෙන්ද අසත්‍යයෙන්ද? එහෙමයි. භූතයෙන්ද අභූතයෙන්ද? හේතු සහිතවද හේතු රහිතවද? එහෙම නැත්තම් මේක නිකන් මේ අකුසලයකින් යට වෙලා අසංවර වෙලා දුෂ්ට සිතකින් කරපු දෙයක්ද? එහෙම වෙන් කළ බලන්න අපි දක්ෂ වෙන්න. එහෙමයි ස්වාමීනි. ඒතකොට අපි අර මෝඩ අදහස් ඉදිරියේ අපි වැටි ඒ වයසේ අපි මේ ඉන්නේ නෑ. බලන්න තමුණුත් ඒ දේවල් ඉදිරියේ නොවැටෙන තමුණුත් ඉතින් මොලේ පොඩ්ඩක් කලඳක් තියෙන කෙනෙක් වෙන්න ඕන. හොඳ විග්‍රහයක් තමන් කරගන්න ඕන. අපි ගොඩක් වෙලාවට කිසිවෙක් අපිට චෝදනා කළා කියන එකෙන්ම සැලිලා කම්පා වෙලා එහෙම කටයුතු කරන අවස්ථා තමයි ස්වාමීනි. ඔව් තියෙන්නේ උනේ. එහෙමයි. දැන් අද ගත්තොත් තියෙන සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ තරාතිරමේ අය විවිධ නින්දාවන් කරනවනේ. එහෙමයි ස්වාමීනි. ඊ නින්දා ඉදිරියේදී අපි බලන්න ඕන මේ කරන නින්දාව සත්පුරුෂයෙක්ද කරන්නේ අසත්පුරුෂයෙක්ද ඉස්සෙල්ලම බලන්න ඕන. එහෙමයි. අසත්පුරුෂයෙක් නම් අදාළම නැහැ. සත්පුරුෂයෙක් නම් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ කරන නින්දාව සමහර අපේම තියෙන ඇත්තටම අධර්මයක් නිසා. අවිනයක් නිසා. අගුණයක් නිසා වෙන්න පුළුවන්. සත්පුරුෂයාට ඒක ප්‍රකට වෙනෝනේ ඒ සත්පුරුෂයාගේ තියෙන ප්‍රඥාවට. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂය කරන නින්දාව කිසිත් අදාළ නැහැ අපිට ඇත්තට. එතකොට ඒක අපිට නුවණක් තියෙන්න ඕන ඉතින්. අපි වැදගත් චරිතයක් වෙන්න ඉතින් ඇත්තටම නේද? එහෙමයි. අපිට නුවණක් නැත්තම් ඉතින් ඒ ලෝකෙ ඉතින් සමහර අය ඉන්නෝ මොකද වෙන්නේ අර වගේ නින්දා ලබන්න අකමැතිකම අසත්පුරුෂයන්ගේ ලෝකෙට වැටිලා අසත්පුරුෂයෝ සතුටු කර ඉන්න ඊට පස්සේ පටන් ගන්නවා ඒගොල්ලන්ට ගැළපිලා යන්න. එහෙමයි සර්. අද ගොඩාක් අයට මීරණ මත් වෙනවා. තරුණ ළමයින්ට මීරණ මත් වෙනවා ගොඩක්. තේරෙනව නේද? ඉතින් මේ තරුණ දරුවෝ හරි සැලකිලිමත් වෙන කාරණාවක් ඒක. දැන් ගොඩාක් අය ඉන්නවා දැන් කවුරුද කෙනෙක් තමන් වැදගත් විදියට ගුණවත් විදියට ඉන්නකොට තමන් ඉන්න සමාජෙ පිළිගන්නේ නැත්නම් අර කුණු ගොඩට එයා යට වෙනවා ඊට පස්සේ. අර කැලි කසල වලින් යුතු අසත්පුරුෂ සමාජ ගොදුරක් වෙනවා එයා. ගොදුර වෙන්නේ ඇයි? එයා ආසයි පිළිගැනීමට. එහෙමයි ස්වාමීනි. පිළිගැනීමට ආසයි. පිළිගැනීමට තියෙන ලාමක කැමැත්ත නිසා අසත්පුරුෂ ගොඩේ හරි කමන්නේ එයාට පිළිගැනීමක් ලැබෙනවා. නැද බලන්න එහෙම වෙනවද නැද්ද බලන්න. ඉන්නවා එහෙම පරණ දරුවෝ. උඩාක් ඉන්නවා එහෙම. ඊට පස්සේ කාලයක් යනකොට අර කෙනාගේ තියෙන ගුණධර්මත් මොකද වෙන්නේ? මේ හොද්දට හිටපු ළමයා දෙමව්පියන්ට හැසිරෙන්නේ මහා අසත්පුරුෂ විදියට. දෙමව්පියන්ට කටයුතු කරන්නේ අසත්පුරුෂ විදියට. දෙමව්පියන්ට හැසිරෙන්නේ අසත්පුරුෂයෙක් විදියට. එයි මේ අසත්පුරුෂයන්ගේ වහලෙක් වෙලා. අද ගොඩක් තරුණ ගෑනු ළමයින්ට විශේෂයෙන් මේක අද ගොඩක් වෙලා තියෙනවා. මුදර සාමාන්‍ය ගෑනු ළමයා කියන චරිතේ එදා ඉඳලම තියෙනවා ටිකක් ලංකාවේ විශේෂයෙන්ම. තැම්පත් දෙමව්පියොත් එක්කම දෙමව්පියන්ගේ ඇසුරු වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ යටතේ බොහොම වැදගත් විදියට හැදිච්ච ලංකාවේ තරුණ ගෑනු ළමයි හිටියනේ ඇත්තටම. එහෙමයි. ඒතර මේක අර බටහිර සංස්කෘතිය මිශ්‍ර වෙලා ආවට පස්සේ මොකද උනේ මේ චරිතය වෙනස් වුණා ටිකක්. ඒකත් එක්ක අර බලන් ඉන්න කට්ටිය පවා ඊට පස්සේ මේ චරිතය ආඩුඩ කරගන්න මේ අසාමාන්‍ය දේවල් කරන්න පටන් ගත්තා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ චරිතය වෙනස් කරගන්න එයා එකතු වෙන්නේ අසත්පුරුෂ ලෝකෙත් එක්ක. පුදුම විදියට එකතු වෙලා මම දැක්ක සමහර ගම්බද බොහොම ලස්සන අහිංසක වැදගත්
කොල්ලෝ කෙල්ලෝ චරිත යුනිවර්සිටි එකට එනවා. එතකොට යුනිවර්සිටි එකේ ඉඳලා පළවෙනි අවුරුද්ද ගත වෙනකොට මේ ළමයා ආපු ළමයා නෙමෙයි 75ක වෙනසක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මානසික විශාල කඩාවැටීමක්. සමහර විවිධ ආයතන වලට යන අධ්‍යාපනය ලබන්න. ඒතර විවිධ තරාතිරමේ විවිධ එනවා එතෙන්ට. නොසන්ඩාල චරිත එනවා. කෙල්ලොත් එනවා කොල්ලොත් එනවා. ඊට පස්සේ අර චරිතේට පණ පොවන්න මෙයා ඊට පස්සේ දඟලනවා ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? ඩිංග දෙමෝපියන්ගෙන් ඈත් වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගති මේ ඒගොල්ලෝගේ අවවාද ලබන්න අනුශාසනා ලබන්න ඒගොල්ලෝ කියන දේ අහන්න කැමති නෑ ඊට පස්සේ. ඊට පස්සේ මෙයාට කවදා හරි දවසක තේරෙනකොට එයා බොහෝ දුර ගිහිල්ලා ඉවරයි. අඳුරු අතීතයක් රැස් කර. එහෙමයි. ඉතින් අන්නේ දරුවන්ට බොහොම ලස්සන දේශනාවක් මේක. හරි සුන්දරයි. පින්වත් මහණෙනි කොහොමද පුත්‍රයෙක් අතිජාත වෙන්නේ? පින්වත් මහණනි යම් පුත්‍රයෙක් ඉන්න ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ධර්මයේ සරණ ගිහිල්ලත් නැහැ. ආරි සංඝයා සරණ ගිහිල්ලත් නැහැ. ඒ වගේම සතුන් මැරීමෙන් වැළකීලත් නැහැ. සොරකමින් වැළකීලත් නැහැ. වැරදිකාම සේවනයෙන් වැළකීලත් නැහැ. බොරු කීමෙන් වැළකීලත් නැහැ. මත් වීමට ප්‍රමාදයට හේතු වෙන සුරාවෙන් වැළකීලත් නැහැ. දුස්සීලයි. එහෙමයි. පාපී ස්වභාවයන්ගෙන් යුක්තයි. එහෙත් ඔවුන්ගේ පුතා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නේ. සොරකමින් වැළකීලා ඉන්නේ. වැරදිකාම සේවනයෙන් වැළකීලා ඉන්නේ. බොරු කීමෙන් වැළකීලා මත් වීමට ප්‍රමාදයට හේතු වෙන සුරාවෙන් වැළකීලා ඉන්නේ. ඔහු සිල්වත් යහපත් ස්වභාවයෙන් යුක්තයි කියන පින්වත් මහන්නේ මෙන්න මේ විදිහේ පුතාට තමයි කියන්නේ අතිජාත පුතා කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිතොර. ඒ පවුලෙම අතිජාත මහා ගුණයකින් ජාත වෙච්ච උත්තමයි. අතිජාත කියලා කියන්නේ ඇත්තට මේක. එහෙමයි ස්වාමීනි. අතිජාත කියලා කියන්නේ ඕකට. මහා ගුණයක් පුරාගෙන ආපු සත්පුරුෂ ගුණ පිරිවැරු උත්තමයාටයි ඒ පොඩි කාලෙම තෙරුවන් සරණ පිහිටන්න හිත නැමෙන්නේ. දැන් බලන්න දෙමව්පියන්ගේ පරිසරේ නෑ. දෙමව්පියන්ගේ පරිසරේ නෑ අනුබලයකුත් නෑ එතකොට. එහෙමයි. දෙමව්පියෝ තෙරුවන් සරණ පිහිටලත් නැත්තම් පංචශීලයේ පිහිටලත් නැත්තම් ඒ ගෙදර වැඩෙන දරුවා තෙරුවන් සරණ පිහිටන අනුබලයක් තියෙනවද? නෑනේ. එහෙමයි. පංචශීලයේ පිහිටන අනුබලයකුත් නැතුව තියෙද්දී දරුවෙක් එවන් පරිසරයක දරුවෙක් හරි ආශ්චර්යයි. මේ ලෝකේ සියලු සරණ අතර අග්‍රම සරණ වූ තෙරුවන් සරණේ පිහිටනවා කියන එක අති දුර්ලභයි එතකොට. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි එතකොට. ආන්ගේ පුතා අතිජාත පුත්‍රයෙක්. ඇයි කිසි අනුබලයක් උපකාරයක් නැතුව තමයි මේ පුත්‍රයා උදාර සරණේ පිහිටන්නේ. එහෙමයි. උදාර සීල සම්පත්තිය පිහිටන්නේ. අතිජාතයි කියලා කියන්නේ ඒකයි. අතිජාතයි. ඒ නිසා පින්වත්නි හරි ආශ්චර්යයි දරුවනේ. එතකොට මේ වගේ උදාර චරිතයක් වෙන්න පුළුවන් නම් හරි අසිරිමත් ජීවිතයක්. සියල්ල දන්නා සියල්ල දකිනා කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒ දරුවට දෙන ශ්‍රී නාමය මොකද්ද? අතිජාත. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්ගෙන් ලැබෙන ශ්‍රී නාමයක් කොතරම් අසිරිමත්දනේ. බුදු කෙනෙක්ගෙන් ලැබෙන ඒ වගේ ශ්‍රී නාමයක් දරා ගන්න පුළුවන් ගුණයකට කෙනෙක් එනවා කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න කෙනෙක්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හරියට හඳුනගන්න මහන්සිකත්තු කෙනෙක්. එහෙමයි. ඒක නම් විශ්මයක් ඒක. ඒ නිසා බුදුවරයෙක් දෙන උදාර ශ්‍රී නාමයක හිමිකරුවෙක් වෙන්න පුළුවන් නම් අතිජාත නෙමෙයිද ඇත්තට? එහෙමයි ස්වාමීනි. අතිජාත නෙන්න වෙන කවුරුත් නෙමෙයි බුදු කෙනෙක්. මහා පාරමී බලයක් පුරාගෙන කල්ප ගානක් මේ සසරේ ඇවිල්ලා මේ දෙව් මිනිස් ලෝකයා අතර මේ
තුන් ලෝකෙම ජය අරගෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ යම් ශ්‍රී නාමයක් දීද අතිජාතයි කියලා. ඒ වගේ ශ්‍රී නාමයක් දරන්න පුළුවන් නම් කෙනෙකුට කොච්චර ආශ්චර්යයක්ද. ඒ දරුවා ඇත්තටම උදාරයි එතකොට. පුතෙක් නෙවෙයි දියණියක් වෙන්න පුළුවන් සමහර විට. එහෙමයි ස්වාමීනි. මෙතනදී පුතා කියන වචනේ පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරනවා. එහෙමයි. පුතා කියන වචනේ. ඉතින් යම් දරුවෙකුට එහෙම වෙන්න පුළුවන් නම් එයා අතිජාත දරුවෙක් එතකොට. යම් දියණියක් එසේ වේ නම් අතිජාත දියණියක්. සමහරවිට මෙතන මේ දේශනාව ඉස්මතු වෙන්න මේ හේතු වෙච්ච වටපිටාව අපිට පේන්නේ නැහැ නේද මේක? ඔව් ස්වාමීනි. එහෙමයි. ඒතර සමහරලාට මේ ඊට සුදුසු දරුවෝ ටිකක් හිටියක් දන්නෙත් නැහැ නේ සමහර විට. එහෙමයි. ඒ නිසා සමහරට මේ දේශනාව එතන ඉස්මතු වෙන්නේ නැති භාග්‍යතුන් වහන්සේ. පින්වත් මහණනි කොහොමද පුත්‍රයෙක් අනුජාත වෙන්නේ? පින්වත් මහණනි යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීලා. සොරකමින් වැළකීලා, වැරදිකාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා. මත්වීමටත් ප්‍රමාදයටත් හේතු වෙන සුරාගමින් වැළකීලා. සිල්වත් යහපත් ස්වභාවයන්ගෙන් යුක්තයි. ඔහුගේ පුතත් මොකද වෙන්නේ? පුතත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා. සතුන් මැරීමෙන්, සොරකමින්, වැරදිකාම සේවනයෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා සිල්වත් යහපත් ස්වභාවයෙන් යුක්තයි මහණෙනි. හැබැයි මේ පුද්ගලයා, මේ පුත්‍රයා, මේ දරුවා අතිජාත වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඇයි? පොඩි කාලේ ඉඳලා මේ දරුවට එතන පිහිටන්න දෙමව්පියන්ගේ අඩුගානේ වචනෙන් නැතත් ක්‍රියාවෙන් හරි අනුබලයක් තියෙනවා. එදා දෙමව්පිය පුංචි කාලේ ඉඳලා මේ දරුවා පුංචි කාලේ ඉඳලා දෙමව්පිය දරුවන් සරණ පිහිටලා. එහෙමයි ස්වාමී. බලන් ඉඳලා හරි හැදිච්ච කෙනෙක් නේ එතකොට මෙයා. ඒ නිසා ඒ දනුවට අතිජාත කියන ශ්‍රී නාම වැටෙන්නේ. ඒතරට වැටෙන්නේ මොකද්ද? අනුජාත. එහෙමයි. කියන්නේ අනුව ජාත වෙච්ච. අනුව ශ්‍රේෂ්ඨ උපතක් ලැබපු. මොකද්ද ශ්‍රේෂ්ඨ උපත ඇත්තටම? සරණේ පිහිටන එක. එහෙමයි ස්වාමීනි. ඒක විනාශම උපතක් මේක. එහෙමයි. මේ ඉපදිච්ච මේ කිනා තෙරුවන් සරණේ පිහිටියට පස්සේ ඇත්තට මෙයා විශේෂ උපතක් ඒක. එයාගේ ජීවිතේ. තේරුණා නේද? ඇයි තෙරුවන් සරණේ පිහිටු මොහොත ඉඳලා මොකක්ද තියෙන්නේ? සතර පායට යන ස්වභාවයේ ගලව ජීවත් වෙන ජීවිතයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මම මේ කල්පනා කළා දැන් මේ අතිජාත පුත්‍රයන් බිහි කරන්නේ කොමකින්ද? ධර්මයෙන්. අනුජාත පුත්‍රයන් බිහි කරන්නේ කොමකින්ද? ධර්මයෙන්. එතකොට මේ ධර්ම දාණය දෙන පිරිසට පුත්‍රයන් ලාභයක්ද නේ? එහෙමයි ස්වාමීනි. අන්න ශ්‍රී මේ ජාතියට අතිජාත පුත්‍රයන් බිහි කරන විසාර පින්කම. එහෙමයි ස්වාමීනි. අනුජාත පුත්‍රයන් බිහි කරලා ජාතිය වුණ වාසනාවන්ත වෙනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ජාතිය මේ කරුණෙන් නම් වාසනාවන්ත. ස්වාමීනි ධර්ම දානයේ සුන්දර අර්ථයන් මත. ධර්ම දානයේ සුන්දර අර්ථයක්. එහෙමයි ස්වාමීනි. ඒක කරන්නේ ධර්ම දානය විතරයි. එහෙමයි. ඒ නිසා පින්වත්නි ධර්ම දානයේ දෙන පිරිස හිත අතිජාත පුත්‍රයන් බිහි වෙලා මේ ජාතිය වාසනාවන්ත වේවා කියන අදහසින් මේ පින රැස් කරන්න. නේද? එහෙමයි ස්වාමීනි. අනුජාත පුත්‍රයන් බිහි වෙලා මේ ජාතිය වාසනාවන්ත වේවා කියන අදහසින් මේ පින රැස් කරන්න. ඒ පිනම ඔබට සසර පුරා අතිජාත පුත්‍රයෙක් වෙන අනුග්‍රහ සලස්සයි. අනුජාත පුත්‍රයෙක් වෙන අවස්ථා සලස්සයි. එහෙමයි සර්. මොකද පිනින් එක් කරන්නේ මේක. එතන මේ තමන්ගේ ජීවිතේට ඒ වාසනා ගුණේ ගේන්නේ හැම දරුවාටම අතිජාත වෙන්නත් බෑ, හැම දරුවාටම අනුජාත වෙන්නත් බෑනේ. නේද? එහෙමයි. අතිජාත පුත්‍රයෝ ඉන්නේ අල්පයි. අතිජාත පුත්‍රයෝ ඉන්නේ. අනුජාත පුත්‍රයෝ ගත්තොත් ඊට වැඩි. එහෙමයි. අනික් කට්ටිය තමයි ඊට වඩා වැඩි. අවජාත පුතුන් තමයි මේ ලෝකේ වැඩි. තේරුණා නේද? බලන්නකොට මේ
උතුම්ම උපත. සරණත් එක්ක තමයි මේ ශ්‍රී නාමයන් මේ ලෝකෙට විවහාර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ තින් මුළු පවුලම තෙරුවන් සරණ දැන් ශාක්‍ය පරපුරම ඊළඟට අද දක්වා මේ සිංහල ජාතියත් තෙරුවන් සරණ යන්නේ එකම එක උත්තමයෙක් නිසා. කවුද? ඒ තමයි මේ ලෝක දෙව් මිනිස් ලෝකයට පහළ වෙච්ච අතිජාතම මහා පුරුෂයා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ සර්වඥයන් වහන්සේ ඒ සසරට වැටිලා පින්වත් ජාති ජරා ව්‍යාධි මරණ වැළඳගෙන මේ සසරට වැටිලා ඒ සර්වඥතා ඥානය ලැබෙන මහා ගුණ සම්පත්තිය වෙනුවෙන් කැපුණේ නැත්නම් කෙසේනම් සර්වඥ ඇසක් මේ ලෝකෙට උපදින්නද? සර්වඥ ඇසක් මේ ලෝකෙට නූපදින්න කෙසේනම් ශාක්‍ය පරපුර වාසනාවන්ත වෙන්නද? එහෙමයි ස්වාමීනි. දඹදිව් තලයේ නම් කී කෝටියක් සරණේ පිහිටා දුක් සෝසුසුම් නැති කරගත්තාද? ලංකාවේ එදා මෙදා තුර එතකොට කී කෝටියක් එහෙමයි. මේ සරණේ පිහිටා රැකවරණය සලසගත්තද? එකම එක අතිජාත පුත්‍රයා. කවුද? අපගේ ශාක්‍ය පරපුරේ මහානීය වූ දෙව් මිනිස් ලෝකයට ශාස්ත්‍රූ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. මේ සියලු රැකවරණ උපදින ශාස්ත්‍රඥ වහන්සේත් එක්කනේ. එහෙමයි. දැක්ක නේද? එහෙයි. ඉතින් බලන්න මේ වගේ දැන් ශාක්‍ය පරපුරේ ගත්තත් ඊට පස්සේ ශාක්‍ය පරපුරේ ඒ පවුල් වල අය පැවිදුණාට පස්සේ ඉතින් ඒ පවුල දෙමව්පියොත් තෙරුවන් සරණේ පිහිටනවා. ඒ වගේ ඉතින් කොච්චර සිද්ධි බුදුරජාණන් වහන්සේ කාලේ තිබ්බද ඉතින්. එහෙමයි ස්වාමීනි. දරුවෝ මිසා දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ ඉතින් මුළු පවුලම ඔක්කොම වගේ පැවිදුණානේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පවුල. එහෙමයි. සහෝදරයෝ මං හිතන්නේ 3 දෙනෙක්ද කොහෙද මල්ලිලාම. නංගිලා 3 දෙනෙක්ද කොහෙද? ඔක්කොම බුද්ධ ශාසනය පැවිදිලා නිකලස් මුනිවරු බවට පත් වුණා. අම්මත් අන්තිම මොහොතේ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. අතිජාත පුත්‍රයෙක්. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයට. ඊළඟ දේශනා කරන පින්වත් මහණේ කොහොමද පුත්‍රයෙක් අවජාත වෙන්නේ? මුන්න අපි නිතර පාවිච්චි කරන වචනේ. පින්වත් මහණේ යම් පුත්‍රයෙක් ඉන්න ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ආරි සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. සතුම් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදිකාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ඉන්නේ. ඔහු සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි කියන ඒ ඔහුගේ පුතා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. එහෙමයි. බලන්න එතකොට සරණ ගියපු දෙමව්පියෝ මැද්දේ සරණ නොගියපු කොල්ලෙක් ඉන්නවා නම් ඒකාට දෙන නාමයක් තමයි අවජාත. සැබවින්ම අවජාත ගැන සුදුසු නේද? එහෙමයි ස්වාමීනි. ඇයි? Tamanට ඇස් දෙකට දකින්න කෙනෙක් ඉන්නවා සරණ පිහිටපු දෙමව්පියෝ. රැකවරණයක් ලබන දෙමව්පියෝ ඉන්නවා. පංචශීලයක පිහිටි දෙමව්පියෝ ඇස් දෙකට පේන්න ඉන්නවා. කොල්ලාට කෙල්ලාට සරණේ පිහිටන්න හිතින්නේ. ඒක ඇත්තටම කවුද එතකොට? එහෙමයි ස්වාමීනි. ඒක ඇත්තටම කවුද? මේ නමට සුදුසුයි. කවුද? අවජාත. අන්න අවජාතක. සැබවින්ම මේ තාත්ත නැතිවීම, මව් නැතිවීම, පිය පරපුරෙන් අංග විකල වීම හෝ ආබාධ සහිත වීම නෙමෙයි අවජාතක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දෙමව්පියෝ සරණේ පිහිටලා හිටිද්දිත් රැකවරණය ලබලා සිටිද්දිත් දරුවාට මහා වාසනාවට හිත පිහිටන්නේ නැත්තම් ආන්ගේ කොල්ලා අවජාතකයි. ඒ කෙල්ලත් අවජාතකයි. එහෙමයි. අවජාතකයි. දේශනා කරනවා මෙන්න මේ කිනා නම් අවජාතකයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟ ලස්සනට ගාථා දෙකක් දේශනා කරන ඥානවන්ත කෙනා අතිජාත අනුජාත පුත්‍රයන් තමයි කැමති වෙන්න ඕන. පෞල් ගඳගස්ස නවජාත පුත්‍රයාට නම් කවුරුත් කැමති වෙන්නේ නැහැ.
ඒ දෙන්නටම තමයි ලෝකයේ නියම පුත්‍රයෝ කියලා කියන්නේ. එන මේ සැබෑ පුත්‍රයා කියන නාමය වැටෙන ක්‍රමය. එහෙමයි. ඔවුන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ ඔවුන් ශ්‍රද්ධාවන්තයි. සීලයෙන් යුක්තයි. අන් අයගේ ධාර්මික අවශ්‍යතා දන්නවා. මසුරු නෑ. ඔවුන් පිරිස් අතර බබලන්නේ හරියට වලාකුලින් මිදුණු පුන් සඳක් වගේ කියන. බලන්න මේ අතිජාත අනුජාත පුත්‍රයෝ උපමා කරන්නේ කාටද? අර වලාකුලින් මිරිච්ච පුන් සඳ ආත්පස එළිය විහිදවන්නේ යම්සේද ශාස්ත්‍රුන් වහන්සේගේ නෙතට පේනවනේ මේ පුත්‍ර දෙන්න එහෙම. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒකට කල්පනා කරලා බලන්න අර වලාකුලින් මුලින් මිදිච්ච සඳ හාත්පස සිසාරා යුදුම් ගානක් ඈතින් තිබ්බත් මේ මිහිතලේ එළිය කරනවනේ. එහෙමයි. දැක්ක නේද? බලන්න තුන මිහිතලේ එළිය කරන පුන් සඳක් බදු පුද්ගලෙක් පුත්‍රයෙක් වෙන්න කැමති නම් මෙතන තමයි ඉන්න ඕන. දැක්ක නේද? එහෙයි ස්වාමීනි. මේ අර්ථය වදාහන ලද බුදුරජාණන් වහන්සේ විසින්මයි මේ විදිහට මාහට අසන්නට ලැබුණා. ඒ නිසා ඉතින් අපි නිරන්තරයෙන් ආශිර්වාද කරනවා මේ මිහිතලය හාත්පස එළිය කරන පුන් සඳක් බදු පුද්ගලයෙක් පුත්‍රයෙක් දියණියක් ද ඔබ කියන ප්‍රශ්නය. එහෙමයි. කැමති නම් මෙතනයි පිහිටන්න තියෙන්නේ. ස්වාමීනි මේ අර්ථයෙන් ගත්තහම අපේ තරුණ දූ දරුවන් අපේ තරුණ දුවල පුතාලා තිසරණේ සමාදම් වෙලා සීලේ පිහිටලා මේ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට කියන ජීවත් වෙන අපේ තරුණ දූ දරුවන් මොනතරම් මේ වාසනා සම්පත්තියක්ද. ඒකනේ බලන්න දැන් බුදුනෙතට පේන්නේ මේ වගේ දරුව මොන වගේද? අර බලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ. එහෙමයි ස්වාමීනි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේට එසේ පෙනෙනවා නම් දෙවිවරුන්ට කුසේ පෙනෙනව ඇද්ද නේද? ඒ විශේෂ චරිතය සාමාන්‍ය මේ කෙලෙස් වලින් වැහිච්ච දුග දහමන මේ ජනී ජනයාට පේන්නේ යාගේ විශේෂත්වය. ඒක පේන්නේ සර්වඥනිතටයි. එහෙමයි. තේන නේද? එහෙයි. ඒ විශේෂත්වය පේන්නේ සර්වඥනිතට. එහෙමයි ස්වාමීනි. දෙවිවරුන්ට පේනවා. බ්‍රහ්මයින්ට පේනවා. ඒ නිසා තමයි දෙවිවරුන්ගේ රැකවරණේ තියෙන වගේ දරුවන්ට. එහෙමයි. ස්වාමීනි අර අපේ ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවේ පෙන්වා දුන්නා වගේ විවිධ සමාජ ස්තරවලට අපි එනකොට විශ්වවිද්‍යාලයට හරි එවැනි තැන් වලට අපි යනකොට නැත්තම් සමාජයේ වෙනත් තැනකට හරි එහෙම එනකොට ඒ තැන් වල තියෙන ආටෝප සැරසිලි වලට මේ අහුවෙන්නේ නැතුව ඒවා පැත්තකට දාලා තිසරණේ අභීතව ඉන්න අපේ පින්වත් දරුවන් එයාට ලොකු පෞරුෂයක් තියෙනවා. එහෙමයි සර්. ඇත්තටම මම දකින්නේ ගොඩක් අයගේ මේ පෞරුෂය තමයි ටක් ගාලා බින්දින්නේ. එහෙමයි. අර ආටෝප සාටෝප ඉදිරියේ හරි ඉක්මනින්ම. ඇත්තටම මම දකින්නේ මෝඩකම ඇත්තට මේක. අර පොඩි දෙයක් ඉදිරියේ තමන්ගේ පෞරුෂය, තමන්ගේ අභිමානය, තමන්ගේ සරණ පිහිටපෙකේ අභිමානය තමන්ට නැහැ. එහෙමයි. මගේ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරලා තිබෙන අයුර සිහිපත් කරගෙන දරුවන්ට එතන ඉන්න පුළුවන් නම් ඇත්තටම එහෙමයි සර්. ඇත්තටම හරි පුදුමයි. ඉතින් එහෙම ඉන්න පුළුවන් වීරියක් තියෙනවා නම්. එහෙමයි. ඒකයි භාගතුන් වහන්සේ පවා දැන් බලන්න අතිජාතකේ නම දෙන්නේ පෞල් පරම්පරාවෙන් ගත්තොත් එහෙම සරණ පිහිටන්නවා සීල පිහිටනවා කි සපෝට් එකක් නැහැ. සපෝට් එකක් නැති තැනම එයා අභීතව සරණ පිහිටලා ඉන්නවනම් ඒකේ අතිජාතකේ නම දෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න ඒකනේ. ඒ වගේ තමයි සමාජයට එකතුණත් අර සමාජයෙන් කිසි සපෝට් එකක් නැතුව තීරි තමයි රැකිලා ඉන්නවා කියන්නේ. ඒ අඥාන සමාජය නොදනී ඔබ අතිජාතයි කියලා. අඥානයට තේරෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඊ අසත්පුරුෂ ජනී ජනයාට නොතේරෙයි ඔබේ වටිනාකම. දිවුරු දන්නවා. එහෙමයි. දිවුරු දන්නවා. එහෙමයි. ඊළඟට අනුජාත පුත්‍රයාත් දිවුරු දන්නවා. මොකද මේ ඥානවන්තය අඥානයට තේරෙන්නේ නැහැ. මොකද අඥානය මේ බොළඳයිනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බොළඳ ලෝකෙට ගැලපෙලා යන්නේ අර බොළඳම වචන, බොළඳ ක්‍රියා, බොළඳ කතා බහ, බොළඳ ඇවතුම් පැවතුම් වලට අඥානය හිත පහදිනවා. එහෙමයි. ස්වාමීනි මේ විදේශීය ආක්‍රමණ මේ විසිතුරු අපිව එක්ක පාර හසු වෙලා යන
විදේශීය මේ ආකෘතික රටා මේ වර්තමානයේ පවතින නොයෙක් දේවල් වලට අපි කාලයක් තිස්සේ හසු වෙලා තිසරණයත් අතහැරගෙන ගහගෙන යන්න ගිය විදිය මේ පුදුම අපරාධයෙන් මිදලා අපිට ජාතියක් විදිහට අපිහිතව අපේ උරුමය රැකගෙන නැගී සිටින්න තියෙන විශාල උත්සාහයක් තියෙනවා නේද? එහෙමයි සර්. ඒකට හේතුව අධියුගයේ මේ සම්පූර්ණ මේ මනස කඩා බින්දින දේ අතේනේ තියෙන්නේ. එහෙමයි සර්. ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔය අතේ තියෙන දෙයින්මනේ ඉතින් ගොඩාක් ගත්තොත් ඉතින් තරුණ දරුවෝ ඉතින් මේ විනාඩි 5න් 5ට ඉතින් ඕක දිහානේ බල බල ඉන්නේ. එහෙමයි. මොකද ඕකේ ඔස්සේ යහපත් දෙයක් නෙවෙයිනේ බලන්නේ හැමතිස්සෙම. එහෙමයි. ඒගොල්ලන්ගේ ලෝක වලට ගත්තොත් එimhe හැමතිස්සෙම විනාඩි ඒගොල්ලන්ගේ මේ ගාවට එන මැසේජ් එක පවා හිත කුපිත කරවන රාගින් වල්මත් කරවන එහෙම දේවල් ළඟට ගෙන්නන්නේ. එහෙමයි. එතකොට ඒක නැතුවත් බැරි දෙයක් බවට සමාජය විසින් පත් කරලා ඉවරයි නේ. ඒ මේ හැමතිස්සෙම කතා වෙන්නේ ඉදිරි ලෝකෙට අපිට යන්න බෑ මේව නැත්තම් බෑ කියන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මීටත් වඩා දියුණු ජාතියක් හිටියා මීට අවුරුදු ගානකට පෙර. ඒ ජාතිය තුල මෙහෙම සීගිරියට වතුර රන් ගියා කියලා ඒ මොලේ පෑදෙන තරම් එහෙම මේ ඉහළ ඉන්න කිසි කෙනෙකුට තේරුමක් නැහැ නේ. එහෙමයි. අර තමන්ගේ ජාතියම හැමතිස්සෙම අවඥාවට පත් කර බාහිරින් ආපු දෙයටම කෙලහලාගෙන ඒකම වර්ණනා කර නියන් ඉන්න මේ මහා මෝඩ පිරිසක් බිහි වෙලා ඉන්නෝනේ. සමහර උගත්ය සම්මත පිරිසක් අතර. එහෙමයි. ඒතර ඒගොල්ලොත් ඉතින් මේ හැදී ඉන්නේ ඒකට. අර තමන් හදාරපු තමන් ඉගෙනගත්තු අර දේම විස්මතු කර අද බලන්න හැම පැත්තෙම ගත්තොත් කඩම් වැටලා තිනවකත් එක්කනේ. කුෂ්ටි කර්මාන්තේ පැත්තෙන් ගත්තත් මොකද වෙන්නේ? නවීන දෙයට මුල් තැන දීලා තිබිච්ච දේ පහත හෙලලා. අධ්‍යාපන ක්‍රමවේදයන් වශයෙන් ගත්තත් එහෙම මොකද වෙලා තියෙන්නේ? අතීතයේ තිබිච්ච දෙයට සම්පූර්ණ පහර ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් පුදුම සිද්ධියක් වුණා මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේ නමකට වග්ගඩුව ගල් ඇවිල්ලා. ඊට පස්සේ මම මේ කඩුවෙල ප්‍රදේශයෙන් මම බෙහෙතක් කරගෙන ගියා සිංහල බෙහෙතක් සර්. හරි පුදුමයි. ඊට පස්සේ මාත් ඊට පස්සේ අඟුලිමාල පිළිතෙන් 21 වතාවක් පිළිත් කළා. ඒ මේ ආයත 3-4 දුන්නා. එදා රාත්‍රියේ බිව්වා. බීල් 3යි බීලා තිබුණේ. ගල දිය වෙලා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. මේ මහානීය වස්තුවනේ විනාශ කරේ. මේ වර්තමාන මේ අධ්‍යාපනයේ මේ තියෙන මේ ඒකිනුත් යම් පුංචි සේවයක් වෙනවා තමයි. මම කියන්නේ එතන පිහිටා මෙච්චර මහානීය වස්තුවක් විනාශ කළානේ. එහෙමයි ස්වාමීනි. අදටත් විනාශ කරමින් පවතින. කවුද හානිය කරන්නේ? බටහිරට ගැති වෙලා. ඒ තියෙන දේ හොඳ දේ අරගෙන ඒකෙන් සමාජයට මෙහෙවරක් කරන එක වෙනම කතාවක්. මේ අපේ තියෙන මහානීය වස්තු විනාශ කරන එකයි තියෙන මහා අසත්පුරුෂකම්. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂකම්. මොකද මේ දැන් එතකොට ඖෂධ ටික කියලා කියන්නේ හරි වටිනම වැදගත්ම දෙයක් නේ මේක. මිනිස්යාට. එහෙමයි ස්වාමීනි. ආහාර පාන ටික ගොවිතැනයි මේ එතකොට ලංකාවේ තියෙන මේ ආයුර්වේදයේ කියන දෙක පුදුම ශක්තියක් මේ ජාතියට. එහෙමයි ස්වාමීනි. මෙවන් උදාර ධර්මයක් එක ඉස්සරහට තල්ලු වෙලා යන්න වැදගත්ම දෙකක් ඔය දෙක. ඒ දෙකමනේ විනාශ කරලා තියෙන්නේ. ඒ දෙකම අදටත් විනාශ කරමින් යන කවුරු කෙනෙක් හොයාගත්තත් නැගිටින දෙන්නේ. එහෙමයි ස්වාමීනි. දේශපාලඥයෝ හොරු ටිකයි ඊළඟට අර විදියට අධ්‍යාපනයක් ලබාපු එතන හොරු ටිකක් ඉන්නවා. ඒ අධ්‍යාපනය ලැබන එතනින් රැකියා කරන සේවයක් කරමින් ඉන්න හැබැයි ඉන්න පිරිසක්. හැබැයි ඒකේ ඔස්සේ බැසගෙන ගිලගෙන අරකට ගරහන්න නැති සත්පුරුෂ පිරිසක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒ අයටවත් නැගිටින්න විදියක් නැහැ. අර අසත්පුරුෂයෝ ටික බලය පතුරවනවා. මේ දෙකේ මෙහෙමයි. දෙකේ මේ වගේ අසත්පුරුෂ ප්‍රජාව බිහිලා ඉන්නේ. මොකද අරහරහා ඊට ඒ වගේ ව්‍යාපාර පටන් අරගෙන තියෙන තනිකර. එහෙමයි ස්වාමීනි. මොකද මේගොල්ලෝ නැගිට්ටොත් එimhe අරගොල්ලන්ගේ ව්‍යාපාර ටික තමයි නැති වෙලා යන්නේ. ව්‍යාපාරයට තියෙන කැමැත්තට ඒව සිදුවන මිසක ජාතියටවත් රටටවත් මිනිස්සුන්ටවත් ආදරේ සෙනෙහස නිසා කරන එකක් නෙමෙයි. එහෙමයි. දැන් කොවිඩ් වලදීත් විවිධ බෙහෙත් වර්ග හොයාගත්තා. නැගිටින්න දෙන්නේ නැහැ කාටවත්. ඒ ඉතින් අර පින්වන්ත මිනිස්සු හරහා ඒක ටික පැතිරි යනවා ඉතින් ඇත්තටම. ඉතින් මේ මිනිස්සු ටික බේරෙනවා ඉතින්. එහෙමයි. නැගිටින්න දෙන්නේ. ඇයි මේ අවජාතක පිරිස නිසා. අවජාතක දරු පිරිස. නැද්ද බලන්න?
එහෙමයි. තමන්ගේ රටේ දේට දෙන්නේ නෑ තැනක්. මේ විදිහට තමයි ශාසනෙත් මේක තමයි ඉස්සරහට වෙන්නේ. ශාසනෙත් ඔය දේම ওই විදියටම වෙනවා. ශාසනය බලන්න දැන් අද මේ ඉහළ අය විසින් පහ මේ ගත්තොත් එහෙම මේ දැන් මේ ශාසනයේ ඉන්න කට්ටිය ගත්තොත් ඉතින් වැඩිපුර පිළිගැනීම ඉස්සරහට එන්නේ මොකේද බලන්න. එහෙමයි සෝ. වැඩිපුර ඉස්සරහට පිළිගැනීම ඉන්නේ වෙන දේවල් වලට. ඒකට පස්චිම ජනතාවත් මොකද වෙන්නේ? ඉස්සරහ දිහා බලාගෙන ඉන්නෝ වැඩිපුර පිළිගැනීම තියෙන්නේ කොමකටද බලනවා. ඒතර ඒගොල්ලන්ට ප්‍රඥාව අඩුයි. ඒගොල්ලෝ මුල ඉඳලම පටන් ගන්න හැරෙන්නේ කොහටද? අර පැත්තට හැරෙන්නේ ඩිංග ඩිංග. එහෙමයි. නැද්ද බලන්න ඉස්සරහට වෙන දේ. මේ ඇතුළෙම ඉන්න අය මේක විනාශ කරන්නේ. ශාසනය විනාශ කරන්නේත් ඇතුළේ ඉන්න කට්ටිය, ආයුර්වේද විනාශ කළෙත් ඇතුළේ ඉන්න කට්ටිය, ඊළඟට ගොවිතැන විනාශ කළෙත් ඇතුළේ ඉන්න කට්ටිය. පිටින් නෙමෙයි විනාශ කරන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතුව ඒ ඇතුළේ ඉන්න පිරිසකින් හැම කෙනාම ඒ ඔස්සේ හදාගත්තු ආදායම් මාර්ග තියෙනවා. ආදායම් මාර්ග පවත්වන්න දැන් තැස කනවා මිසක ඒ ආදායම් මාර්ගෙට මේ පවත්වාගෙන යන්න පුළුවන් පිරිසක් ඒගොල්ලෝ තව බිහි කරගන්නවා මිසක අපේ සැබෑ උරුමයට තැනක් දෙන්නේ වනසනවා. එහෙමයි. වනස යනවා. ස්වාමීනි දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ පරිද්දෙන් අතිජාත පුතා අනුජාත පුතා ඉස්මතු කොට තිබියදී ඉතින් අපේ තරුණ අම්මලා අප්පච්චිලාටත් අපේ දරුවන් කැටුව කැලණියට මහසෑයට මේ හැමතැනටම කැටුව ගිහිල්ලා විහාරයට පින්වත් ස්වාමීන් වහන්සේලා අඳුන්වලා දීලා තිසරණේ සමාදන් කරවන්න ඕන කියන ක්‍රියාව කොතරම් හෘදයාංගම හදවතට දැනෙන්න ඕන ස්වාමීන්. මම කියන්නේ ඒකයි මේ වර්තමාන මේ අධ්‍යාපනයේ තුල කොටු කරම දඟලන්නේ නැතුව ඇත්තටම දරුවන්ට ආදරේ නම් සෙනෙහවන්ත දෙමව්පියෝ නම් සැබවින්ම. එහෙමයි ස්වාමීන්. සමහර දෙමව්පියෝ හරි දුෂ්ටයි. අවංකව කියන්නේ ගුරුවරුත් ඉන්න හරි දුෂ්ටයි. දෙමව්පියෝ බලනවා ලෝකෙට පේන්න දරුවාට අධ්‍යාපනයක් දීලා ඒ ඔස්සේ ලාභ සත්කාර ලබන්න පටු දුෂ්ට අදහස් තියාගෙන ළමයා අධ්‍යාපනයේ එයා හිර කරනවා. එහෙමයි ස්වාමීන්. සමහර ගුරුවරු ඉන්නෝ මේ මගේ ගෝලයෙක් කියලා ලෝකෙට පෙන්නලා ඒක හුවා දක්වන්න ඒකායතන හිර කරනවා. අර මේ වගේ දේවල් වලට ගරහනවා. වැඩක් නැහැ ඕවා. නිඳා කරනවා. ශාසනික දේවල් වලට ගරහනවා. පිනට ගරහනවා. දුෂ්ට ගුරුවරු දුෂ්ට දෙමාපියෝ. එහෙමයි. එතන හැමතිස්සෙම බලන්නේ මොකද්ද? පුද්ගලික වාසිය බලන්න. දෙමව්පියෝ දරුවන්ට දුෂ්ට වෙලා. දෙමව්පියෝ බව. ගුණයට වඩා බලන්නේ. තරංකාරී අධ්‍යාපන රටාව තුළ අපි යන්න ඕන තමයි. නමුත් ගුණෙත් වනසගෙන විනාශ කරගෙන නේද? බුදුන් වදින්නවත් පිරිටියක් කියන්නවත් ඉද ප්‍රස්තාවක් නැතුව කොහොම කෙසේනම් එතකොට ඒ දරුවෝ මේ කාරුණික වෙයිද? සමහර දරුවෝ ඉන්න වෛරී ප්‍රතිපදාවකින් දෙමව්පියෝ ගැන ඉන්නේ. ඒ දරුවන්ගේ නිදහස නැති කරලා තියෙන දෙමව්පියෝ විසින්. දෙමව්පියෝ විසින්. සමහර ගුරුවරු විසින් දරුවන්ගේ නිදහස නැති කරලා තියෙනවා. අර නිදහස් මනසක් ගොඩනගෙන දෙන්නේ නැහැ. එහෙමයි. පිනට බර, යහපතට බර, කුසලයට බර මනසක් ගොඩනගෙන දෙන්නේ නැහැ. අර අසත්පුරුෂ දෙමව්පියෝ ඒයිට නම් කියන්නේ අසත්පුරුෂ දෙමව්පියෝ කියලා. ඒ ගුරුවරු විසින් මහා මේ අධාර්මික විදියට දුෂ්ට සහගතව ඒ සිත් කෙලසලා ඉවරයි. එහෙමයි. හරි පුදුමයි ඒක. එතකොට ඉතින් ඒ විදිහට දැන් සමහරවිට නොදැනුවත්කමත් එක්ක කරන්නේ. එහෙමයි ස්වාමීනි. අවජාතක පුතේ බිහි කරන්නම සමහර දෙමව්පියෝ කටයුතු කරලා ඉවරයි. සමහර උග ඉස්කෝලේ ගුරුවරුම ටියුෂන් සමහර ගුරුවරු එතෙන්ට කටයුතු කරලා ඉවරයි. තෙරුවන්ට ගරහලා ඒ ලෝකෙ මම දැක්ක සමහර සත්පුරුෂ ගුරුවරු ඉන්නවා. ඒ ලෙවල් පන්තිවල ඕ ලෙවල් පන්තිවල තෙරුවන් සරණ පිටවන කටයුතු කරනවා. සමහර දෙමව්පියන්ගේවත් ඒ උනන්දුව නැහැ දරුවෝ ගැන ඉතරක්. එහෙමයි ස්වාමීනි. ඊනම් පුදුම වාසනාවන්ත මේ සත්පුරුෂ ගුරුවරු ඇත්තටම. ඒතකොට මේ සත්පුරුෂ ගුරුවරු තමයි ඇත්තටම බලනකොට දැන් මම පේන්නේ අපි ඊද කර පුණ්‍ය අනුමෝදනාවේදී කොහෙද අර තිබුණ එක ගුරුවරයෙකුට ටියුෂන් ගුරුවරයෙකුට පින් අනුමෝදන් කළා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද?
එතකොට හිම පින් අනුමෝදන් කරන සමහරට ඒ ගුරුවරයා දැන් උගන්වන්නේ නැහැ. අයින් වෙලා ඉන්නේ. නමුත් එතකොට මම කල්පනා කළා මේ පවුලේ ළමයින්ට එහෙම මතක් වෙන්න ඒ ගුරුවරයා කරපු සේවය ඒ දරුවෝ කොච්චර හදපතවලට වැදිලාද. එහෙමයි. මම දැක බොහෝ මං කරපු දේශනා මාලාවල ගුරුවරයෙක් පින් අනුමෝදන් කළා. ඒතකොට දරුවන්ට කොච්චර දැන් අවුරුදු 20 30 40 වෙලා ඒ දරුවන්ගේ හදපතුලේ වැඩ කරන ගුරුවරයා. එහෙම පූජනීය ගුරුවරයෙක් වෙන්න ඕන ඇත්තටම මේ ටියුෂන් ඉස්කෝල ගුරුවරු. එතකොට මේ වගේ මේ සමහර ඔය රජයේ රැකියා කරන හොඳ සත්පුරුෂ අය ඉන්නවා ඇත්තටම. ඉතින් අර සත්පුරුෂ ලෝකෙ ඉතින් අපිට ලේසියෙන් ඉතින් මේ නැති ඒවා අයින් වෙන්නේ නැහැ ඉතින්. එහෙමයි. මේ හැටි ඉතින් අපිට ඔය ආස්සේ තමයි රිංගගෙන යන්න වෙන්නේ. නමුත් ඉතින් කනගාටුයි අර මේ ශ්‍රේෂ්ඨ ජාතියක් මේ ශ්‍රේෂ්ඨ පරපුරක් වනසන්නේ ඒකෙම ඉන්න පිරිසක් විසින්. නුනුවණින් කටයුතු කළත් ඒක දඟලනවා වෙනුවෙන්. එතකොට මේ සමහර කට්ටිය ඇත්තටම තියෙන මේ දුෂ්ටකම් නිසා මේක මේ ව්‍යසනය කරන සමහර අය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හේතු කරගෙන වනසගෙන යනවා. Tamanට තැන නැති වෙයි කියලා අදහසනොත් සමහරලාට මේ ධාර්මික යහපත් දෙයට මුල් තැන දෙන්නේ මේ වනසගෙන යනවා. නැද්ද එහෙම? හැම පැතිම තියෙනවා. සමහර අය සල්ලි හේතු කරගෙන. මේ විනාශය දැන් ඉතින් මේකේ බැසගෙන ඉවරයි. ඒ නිසා පින්වත් දරුවනේ ඔබ දක්ෂ වෙන්නේ ලෝකේ සමහර මම දැක්ක මම පිට රට ඉන්නකොට එතකොට සමහර ඔය ගෘහසේවී ඉන්න රටවල් වල සමහර අම්මලා පිට කියලා තියෙනවා දැන් වීසෙක් ගහගෙන අවුරුද්දට දෙකකට වීසෙක් ගහගෙන යන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. එතකොට කියනවලු ඊළඟ වීසෙක් ගහන්න ඕන නම් උඹ මාත් එක්ක ඉන්න ඕන වැරදි විදිහට හැසිරෙන්න ඕන. ඒ කියන්නේ වැරදි සකාම්සෙන්නට විවෘතව කතා කරනවා. එහෙමයි. සමහර අය අම්මලා අපිත් එක්ක කියනවා වීසෙක හේතු කරගෙනම ස්වාමීන් වහන්සේ මගේ චරිතය කෙලෙසලා දෙන්නේ නැහැ කියනවා. එහෙම ඉන්න කාන්තාවෝ ඉන්න. තමන්ගේ රටෙත් නෙමෙයි. දුරු රටක කිසිම අනුබලයක් ඉතුරු නැහැ තමන්ගේ සරණට. කිසිම අනුබලයක් නැහැ තමන්ගේ සීලයට. කිසිම අනුබලයක් නැහැ තමන්ගේ දානයට. ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. එහෙමයි. එහෙම තියෙද්දී සීල් ටික රැකගෙන සරණ පිහිටගෙන බණහගෙන ඉන්න කාන්තාවෝ ඉන්නවා. අවුරුදු 20 30 ඉන්නවා. කෙලසගෙන නැහැ. එහෙමයි. එහෙනම් මහා උදාාර චරිත. එතකොට සමහර මේ කොල්ලොත් ඉන්නවා ඒ වගේ. ඒ කියනවා ඉතින් මේ සමහර කට්ටිය ඉගෙන ගන්න ගිහපු කොල්ලෝ කියනවා ඒගොල්ලෝ කියනවලු ඒගොල්ලන් ආගමට આવොත් එimhe රැකියාවක් දෙන්න. ඉතින් මට කල්පනා වෙනවලු දැන් ඒ රැකියාවත් ඔක ගත්තොත් එහෙම මට මේ පීස් කිවාගෙන මට මේ යුනිවර්සිටි කටයුතු ටික කරගන්න පුළුවන් නේද? ඒත් හිතනවා කියනවා වැඩක් නැහැ. සරණ පාව දෙන්නේ නැහැ කියනවා. සමහර ළමයි. එහෙමයි. අතිජාත දරුවෝ. ඒකනේ සමහර බලන්න සමහර අය පිටරට හිටියත් සමහර සුදුසු අවස්ථාවල ඇවිල්ලා ඒ ජාතිය වෙනුවෙන් සම නැගී සිටින අවස්ථා නැත්. කැක්කම තියෙන කට්ටිය ඉන්නවා. එහෙමයි සාම. හරි පුදුමයි. ඉතින් අන්න එක ඒ වගේ අර උදාාර පිරිසක් හිටියොත් ඇත්තටම මේ ජාතිය වාසනාවන්ත වෙනවා. නැත්තම් ඉතින් ඇත්තටම නැහැ. එහෙමයි. ඒකට ඉතින් ඇත්තටම ගොඩක් ඉතින් බලපානවා දැන්ට හිටින වැඩිහිටි මධ්‍යම වයසේ කට්ටියගේ හැසිරෙන රටාව කටයුතු කරන විදිය පශ්චිම ජනතාවට සෑහෙන බලපානවා. මොකද පශ්චිම ජනතාව බලන් ඉන්නේ වැඩිහිටි පිරිස කරන දේවල්. ඒත් මේ කට්ටිය අනුගමනය කරන්නේ ඒ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි දරුවනේ මේ ජාතිය වාසනාවන්ත කරගන්න ආස නම් මේ සසුනින් බොහෝ පිළිසරණක් පශ්චිම ජනතාවට පවා පශ්චිම දරුමුණු පුරන්ට පවා ලබා දෙන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔබ සියලු දෙනාටම මේ අතිජාත පුත්‍රයන් වන්නට අනුජාත පුත්‍රයන් වන්නට තෙරියන් වන්නට දියණියන් වන්නට අවජාත පුතුණුවන් නොවන්නට දියණියන් නොවන්නට මේ රැස් කර උදාර පිනම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැම දෙනාමත් අපේ දරුවනුත් සමාදන් විය යුතු උදාර ප්‍රතිපදාව ගැන අද දවසේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ සිහි කැඳවමින් ශ්‍රී සද්ධර්මයේ
දේශනා කොට වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 205-4 වැහිගල්දෙණිය ඇතුල්ගම තලාතුවය මහනුවරැන් ලිපිනේ පදිංචි WMS සනත් වික්‍රමසිංහ මහත්මයා සෞම්‍ය අයිරාංගනී බිරිඳ ශෂී වික්‍රමසිංහ පුතුණුවන් සහ සචිනී වික්‍රමසිංහ දියණිය ඇතුළු පින්වත් සියලු දෙනා එක් රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජ සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරවරන් රජදරුවන් ඒ වගේම සිම්පත් දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සියලු සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සත්පුරුෂ සියලු නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දිවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය මේ ධම්ම විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු කාර්ය මණ්ඩලයටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානයේ සඳහා සම්බන්ධ වුණු සියලු දෙනා නමින් ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අංක 205-4 වැලිගල්දෙණිය ඇතුල්ගම තලාතුවේ මහනුවර ලිපිනේ පදිංචි WMS සනත් වික්‍රමසිංහ මහත්මයා සෞම්‍ය අයිරාංගනී බිරිඳ ශෂී වික්‍රමසිංහ පුතණුවන් සචිනී වික්‍රමසිංහ දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පින් කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අප හැම දිනාටම පහදා වදාළ. ඉතින් ඒ ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් සියලු දෙනාගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයේ උපකාර වේවා කියන අදහසත් පෙරදරි කරගෙන සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 205-4 වැහිගල්දෙණිය ඇතුල්ගම තලාතුවේ මහනුවර යන ලිපිනේ පදිංචි WMS සනත් වික්‍රමසිංහ මහත්මයා සෞම්‍යා අයිරාංගනී බිරිඳ
සසේ වික්‍රමසිංහ පුතුණුවන් සහ සචිනි වික්‍රමසිංහ දියණිය වශයෙන් ඒ පින්වන්ත හැමදෙනාමත් පින් ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් අප හැමදෙනාමත් අපගේ දරුවන් සියලු දෙනාත් තුනුරුවන සමීපයට පැමිණ වාසය කරන සුන්දර ප්‍රතිපදාවේ උරුමකාරයන් වන ජාති අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ අන්දමින්ම මොනතරම් වාසනාවන්ත වෙනවද මේ වාසනාවන්ත ජාතිය අනාගතයට අපේ දැයට අපිට උරුම කර දෙන්නට මේ මොහොතේ ඔබ හැමදෙනාගේම හිතේ උදාර සංකල්පනා ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.